සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කොළඹ ටෙලිවිෂන් මෙස් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් හැම දෙනාම අද මේකතු වෙලා ඉන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන හිමාල් පෙරේරා පුතණුවන් විසින්. ලංකාවේ කළුතර කටුකුරුන්ද පළවන පටුමගේ වාසය කරන 69 වෙනි උපන් දිනයේ යෙදෙන අද දවසට 69 වෙනි උපන් දිනයේ සමරන කරුණාවති සිල්වා මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් මේ මෑණියන් වෙනුවෙන් මේ පුතණුවන් ධර්ම දේශනාව සිදු කරන්නේ. ඒ වගේම විල්බර්ට් පෙරේරා පියාණන්, ඒ වගේම හරේෂ් පෙරේරා සහෝදරයා ඇතුළු, ඒ වගේම නැගණිය ඉසුරු මාධවී පෙරේරා ඇතුළු මේ පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන උතුම් අරමුණෙන් තමයි මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් අද ජන්මදිනයේ සමරන කරුණාවති සිල්වා මෑණියන්ටත් ඒ පවුලේ හැම දෙනාටමත් ඕස්ට්‍රේලියාවේ වාසය කරන හිමාල් පෙරේරා පුතණුවන් ඇතුළු මේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවේදී ඔබ හැම දිනාටම ඊටාම වැදගත් ධර්ම කාරණා කීපයක් වගේම අපේ ජීවිතයේ තීරණාත්මක මොහොතක හිත පිහිටවා ගන්න ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස පරලොවින් රැකවරණය පිණිස ධර්මාවබෝධය ලබන තෙක් වැඩිය යුතු භාවනාවක් හැටියට අපට පෙන්නලා දීපු දේවතානුස්සති කියන භාවනාව ඇසුරින් ධර්ම කාරණා කීපයක් ඔබට කියලා දෙන්න. පින්වතුනි, අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ ලෝකයේ තියෙන මහා වසංගතයක්, ලෝකේ පවතින භයානක යුගයක. දවසින් දවස අපිට අහන්න ලැබෙන කාරණා, දකින්න ලැබෙන කාරණා රූපවාහිනියකින් වේවා, අවට තොරතුරු වලින් වේවා, දවසින් දවස අපි මහා විනාශයක් කරා, ව්‍යසනයක් කරා අපි යන පිරිසක්. මේ අතර බණහන ධර්මයේ හැසිරෙන පින්කම් කරගත්ත, යම් මට්ටමින් හරි ධර්මයක් දියුණු කරගත්ත, පුරුදු කරගත්ත කෙනෙක් මෙවැනි අවස්ථාවක කොහොමද අපි ධර්මයේ තුල හිත පිහිටවාගෙන අපේ හිත රැකගන්න? ඊළඟ කාරණේ තමයි සමහර වෙලාවට මේ බණහන ඔබ මේ රෝගයට ගොදුරු වෙච්ච, මේ රෝගයෙන් පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා බොහෝ දෙනෙක් ඉන්නවා මේ රෝගයේ වැළඳිලා හැබැයි ඔවුන්ට බරපතල රෝග ලක්ෂණ නැහැ. ගෙවල් වලම නිරෝධායනය වෙමින් නිවෙස් වලට වෙලා ඉන්න අය ඉන්නවා. ඒ වගේම රෝහල් වලට වෙලා ප්‍රතිකාර ලබන, එහෙම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන වලට වෙලා සිටින අය ඉන්නවා රෝග ලක්ෂණ
දරුණුවට නැති අය ඒ කවුරු ඒවා මේ රෝගේ හැදිච්ච කෙනෙක් වේවා එහෙම නැත්නම් නිරෝධායනය වෙමින් සිටින කෙනෙක් වේවා ආශ්‍රිතයෙක් වේවා යම් කිසි කෙනෙකුට මේ රෝගේ හැදුනා හෝ පොසිටිවුනා මේක දැන් රෝගයට ගොදුරුණා කියලා දැනගත්තට පස්සේ සමහරු බොහෝ පිරිසක් මානසිකව කඩාගෙන වැටෙනවා. මට මොකක් වෙයිද? සමහරුට මරණ බයක් ඇති වෙනවා. මාත් මැරෙයිද? අපිට පේනවා මිය පරලොව ගිය අය සමහරු ඒ මොහොතේම අර ඉටිකොල වලින් ඔතලා ගිහිලා පුච්චන ආකාරය ආදාහනය කරන ආකාරයේ සාමාන්‍යයෙන් ආගමික වතාවක්වත් සිදු කරගන්න විදිහක් නැතුව පාන්සුකූලයක් කරගන්න විදිහක් නෑ. එතකොට මෙවැනි අවස්ථාවන් යටතේ මේ වසංගතයට ගොදුරු වෙලා මිය යන අය දිහා දැක්කට පස්සේ කෙනෙකුට රෝගේ හැදෙනකොටම සමහරු මනසින් වැටිලා ඉවරයි. පිංහතුනි වැදගත්ම දේ තමයි අපේ හිත ශක්තිමත් කර ගැනීම. හිතේ ශක්තිය. හිත වැටෙනකොට බොහෝ දෙනෙක්ගේ කය නිකම්ම ලෙඩ වෙනවා. මනසින් ඇදගෙන වැටෙනකොට කයි ඉක්මනින් දුර්වල භාවයට පත්වෙනවා. ඒ නිසා හිතේ ශක්තිමත් භාවය නිතර ධර්මය මෙනෙහි කරමින් හිත ධර්මය තුළින් ශක්තිමත් කර ගැනීම ඔබට ඉතාම වැදගත් වෙනවා. ඒ අතර ඔබ රෝගේ හැදිච්ච කෙනෙක් වේවා නැති කෙනෙක් වේවා මේ මොහොතේ අපි කාටත් ධර්මය තුළ අපි කොහොමද කරපු පින්කම් මෙනෙහි කරමින් අපේ හිත ආරක්ෂිත තැනක පිහිටවාගෙන අපි කොහොමද මේ මොහොතේ කටයුතු කරන්නේ මේ දේශනාවෙන් අද ඔබට කියලා දෙන්නේ අන්නේ කාරණය පිළිබඳව. පිංහතුනි බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා උන්වහන්සේ යළි ඉපදිමින් යන සංසාර ගමන වර්ණා කරපු කෙනෙක් නෙමෙයි. එක අවස්ථාවක අනාගාමී ඵලයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ වීරිය අතහැරියා. අනාගාමී වුණා කියන්නේ උන්වහන්සේ ඒ කාන්තෙන් සුද්ධාවාස බඹලොව ඉපදිලා එහෙ පිරිනිවන් පානවා. ආයි කාම ලෝකේ උපදින්නේ නැහැ. එක උපතයි තියෙන්නේ. සුද්ධාවාස බඹලොව ඉපදිලා එහෙදිම පිරිනිවන් පානවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට දීපු අවවාදේ තමයි භික්ෂුව ඔබ වීරිය අතහැරියා නේද? ඔබ දැන් මොකද වෙනදා වගේ වීරිය වඩන්නේ නැත්තේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය කරගත්තා. මම අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක්. මම සුද්ධාවාස බඹලව ඉපදිලා ඉතිරි කෙලෙස් ටික එහෙදි ප්‍රහාණය කරගන්නවා කියලා මං හිතුවා කිව්වා. ඉතින් ඒ නිසා මං බොහොම විවේකස්වයෙන් ඉන්නවා. දැන් මේ අනාගාමී වෙච්ච කෙනෙක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට උපමාවකින් පැහැදිලි කරලා දුන්නා. භික්ෂුව අසූචි ගොඩක් තිබ්බත් චුට්ටක් තිබ්බත් ගඳේ වෙනසක් තියනවද කියලා ඇහුවා. අසූචි ගොඩක් තිබ්බත් ගඳයි චුට්ටක් තිබ්බත් ගඳයි. ගඳ ගඳම තමයි. ඒ වගේ යලි ඉපදිමින් යන සංසාර ගමන ඉපදීම දුකයි කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ යලි ඉපදිමින් යන සංසාර ගමනක් වර්ණනා කරන්නේ කියව. ඒ නිසා මහණෙනි වීරිය වඩන්න අප්‍රමාදී වෙන්න. මේ ජීවිතේම කෙලෙස් ප්‍රහාණය කරලා වීරිය වඩලා සසරෙන් මිදෙන්න උත්සාහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ එතනදි දේශනා කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අවස්ථාවක උන්වහන්සේ සිංහනාදයක් වගේ ප්‍රකාශයක් කරා. මහණෙනි යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාද යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද ඒ අතර කාලය තුල ඒ කියන්නේ බුද්ධත්වයට පත්වෙලා පිරිනිවන් පානතෙක් වැඩ සිටින කාලය තුල යලි ඉපදමින් යන සංසාර ගමනක් ඇසිපිය හෙළන මොහොතක්වත් බුදු කෙනෙක් වර්ණනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ ස්ථාවරය උන්වහන්සේගේ දේශනාවල ඉලක්කය. එහෙම දේශනා කරපු බුදුරජාණන් වහන්සේම ශ්‍රාවකයන්ට පෙන්නලා දෙනවා මහණෙනි දේවතානුස්සති භාවනාවක් වඩමින් පරලොවින් රැකවරණයක් පිණිස හිත පිහිටවන්න කියනවා.
ආරක්ෂාව වෙනුවෙන්. එහෙමනම් අපිට පේනවා මේ දේවතානුස්සති භාවනාව කියන්නේ දිව්‍ය ලෝකෙ හිත පිහිටෝන එක ඉතාම වැදගත් දෙයක්. පිංහතුනි බුදුරජාණන් වහන්සේ අනුස්සති භාවනා ගොඩාක් අපට දේශනා කළ තින දසා අනුස්සති කියලා තියෙනවා. ඊළඟට අනුස්සති භාවනා 6ක් තව තැනක දේශනා කරන අංගුත්තර නිකායේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියලා මෙහෙම භාවනා 6ක් පෙන්නනවා. අපි කවුරුත් බුද්ධානුස්සතිය ගැන දන්නවා. බුදු ගුණ සිහි කරමින් හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ඒ වඩන භාවනාව බුද්ධානුස්සතිය. ධම්මානුස්සතිය ධර්මයේ ගුණ සිහි කරමින් වඩන භාවනාව. සංඝානුස්සතිය සංඝ ගුණ සිහි කරලා හිත ඒ තුළ දියුණු කරමින් වඩන භාවනාව. සීලානුස්සතිය කියන්නේ අපි දියුණු කරපු අපි වඩන අපි ආරක්ෂා කරන සීලාදී ගුණධර්ම මෙනෙහි කර කර ඒ සීලේ තුළ හිත පිහිට වදී එක භාවනාවක් වශයෙන් වැඩෙනවා. එක සීලානුස්සතිය. ඡාගානුස්සතිය කියන්නේ අපි කරපු පින්කම් සිහි කරනවා. මම මේ විදිහට පින්කම් කරා, මම මේ වගේ පින් කරගත්ත කෙනෙක්, මම මෙන්න මේ විදිහට මගේ ජීවිතේ පින් කරගත්තා කියලා කරපු පින් සිහි කරනවා, මෙනෙහි කරනවා. ඒක භාවනාවක් වශයෙන් හිත වැඩෙනවා. ඡාගානුස්සතිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පරලොවින් රැකවරණයක් පිණිස දේවතානුස්සති භාවනාව වඩනවා. තමන් තුළ තියෙන සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා මේ ගුණධර්ම මෙනෙහි කරමින් තමන් කැමති සුගතියක දිව්‍ය ලෝකයක හිත පිහිටවාගෙන හිත වඩනවා. තමන් මරණින් මත්තේ ඒ දිව්‍ය ලෝකෙ ඉපදිලා මං ඉතිරි ධර්මාවබෝධය පිණිස මේ මාර්ගයේ කල්යාණ මිත්‍ර දෙවි දේවතාවරු එක්ක මේ මාර්ගයේ වඩාගෙන අවසන් කරගන්නවා කියලා තමන්ගේ හිත පිහිටෝනවා සුගතියක. දැන් මේ කාරණය අපි පැහැදිලි කරගන්න ඕන කාරණය. දැන් පිංගතුනි කෙනෙක් මේ ජීවිතේම රහත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන්න එයාට දේවතානුස්සති භාවනාවක් ආයි මේ වඩා ගන්න අවශ්‍ය නැහැ. මොකද එයා මේ ජීවිතේම කෙලෙස් ප්‍රහාණය කරලා පිරිනිවන් පාන කෙනෙක් නම් එයා ආයි කොහෙවත් උපදින කෙනෙක් නෙමෙයි. හැබැයි අපි හිතමු දැන් මොකද සමහර කෙනෙක් හිතන්න පුළුවන් ඔය දිව්‍ය ලෝකේ යන්න ඕනේ මේක ධර්මයේ තියෙන ඕක නෙමෙයි ඒ වගේ අති පණ්ඩිත අදහස් තියන අය ඉන්නවා. හැබැයි ඔබ මේක පියවරෙන් පියවර යා යුතු ගමනක්. මේක අපිට හදිස්සිය තිබ්බා කියලා කලබලේ තිබ්බා කියලා එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපි හිතමු කොහොම හරි වීරිය වඩලා මේ ජීවිතේ සෝවාන් වුණා කියලා. සෝවාන් වෙච්ච කෙනා කොහෙද උපදින්නේ? එයා උපදින්නේ දිව්‍ය ලෝකේ. කාම ලෝකයේ සුගතියක සතර අපායන් සදහටම මිදෙනවා සෝවාන් වෙද්දී. එතකොට එයාට උපරිම ආත්ම 7ක් සත්තක්කත්තු පරම කියලා සෝවාන් පුද්ගලයෝ ගැන පෙන්නනවා. සමහර අය හැමෝම නෙමෙයි සමහර අය ඒක බීජයේ ජීවිතේම ඉතිරි මාර්ගඵල අවබෝධ කරලා පිරිනිවන් පාන අය ඉන්නවා. සමහර සෝවාන් වෙච්ච අය ආත්ම 2ක් 3ක් 4ක් 5ක් 6ක් ඒ වගේ ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරනවා. සත්තක්කත්තු පරම කියන්නේ සෝවාන් වෙච්ච සමහර අය ඉන්නවා ආත්ම 7ක්ම ඉපදෙනවා. 7 වෙනි ආත්මේ තමයි පිරිනිවන් පාන. එහෙමනම් සෝවාන් වුණත් උපදිනවා. අපි හිතමු කෙනෙක් මේ ජීවිතේ වීරිය වඩලා සකදාගාමී වෙනවා කියලා. එයත් කාම ලෝකේ උපදිනවා. දිව්‍ය ලෝකයක එක වතාවක් උපදිනවා කාම ලෝකේ. ඒ කියන්නේ සතර අපායන් සදාටම මිදිලා සෝවාන් වෙද්දිම මිදෙනවා. හැබැයි සකදාගාමී වෙච්ච කෙනත් කාම ලෝකේ එක් වතාවක් උපදිනවා. මේ ජීවිතේම වීරිය වඩලා අනාගාමී වුණා කියලා හිතන්න. එයත් උපදිනවා. අනාගාමී කෙනා උපදිනවා කාම ලෝකෙ නෙමෙයි. සුද්ධාවාස බඹලව. ඒ බ්‍රහ්ම ලෝක 5ක් ගැන ධර්මයේ තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට කියලා. ඔන්න ඔය බ්‍රහ්මතල 5න් එහෙක ඉපදිලා එහෙදිම පිරිනිවන් පානවා. එතකොට ඒ අය ධර්මයේ විස්තර වෙනවා තවත් ගැඹුරින්. සමහර අය ඉන්නවා අන්තරා පරිනිබ්බහයි, උපහච්ච පරිනිබ්බහයි, අසංඛාර පරිනිබ්බහයි, සසංඛාර පරිනිබ්බහයි, උද්දන් සෝතෝ අකනිට්ඨගාමී ඔය වගේ අනාගාමී වෙච්ච අයගේ ඒ පිරිනිවන් පාන ආකාරය අනුව වෙනස්කම් කීපයක් ධර්මයේ පෙන්නනවා.
එතකොට අපි තේරුම් ගත යුතු දේ තමයි අනාගාමී වුණ සුද්ධාවාස බඹලව ඉපදින. එහෙනම් සෝවාන් වුණත් ආත්ම 7ක් උපදින්න පුළුවන්. සකදාගාමී වුණත් දිව්‍ය ලෝකයක හෝ තව එක ආත්මයක් උපදිනවා. අනාගාමී වෙච්ච කෙනා සුද්ධාවාස බඹලව උපදිනවා. මේ ජීවිතේම රහත් වෙන කෙනා විතරයි මෙලොවම පිරිනිවන් පාන්නේ. එහෙමනම් අරහත්වයෙන් මෙහා මාර්ගඵල ලැබුවත් තව උපත් තියෙනවා සුගතියේ කොහේ හරි ඉපදිනවා පිරිනිවන් පාන තෙක්. දැන් අපි මේ කතා කරන්නේ සෝවාන්වත් නොවිච්ච මේ පෘථග්ජන ජීවිතය ගත කරන පින් දහම් කරගෙන බණ අහගෙන ගුණධර්මයක් පුරාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන ඉන්න කෙනෙක් ගැන. එතකොට ඔබට ඔබේ ජීවිතයේ සෝවාන්වත් වෙලා නැත්නම් පෘථග්ජන ජීවිතයක නම් ඔබ ඉන්නේ. ඔබේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මහණෙනි පෘථග්ජන කෙනාට සතරාපාය හරියට මහගෙදර වගේ. එහෙමනම් මතක තියාගන්න ඔබේ ජීවිතේ බර වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකෙටවත් සුගතියකටවත් නෙමෙයි. පෘථග්ජන ජීවිතේ සතරාපාය මහගෙදර වගේ කියන. ඒ උපමාවය විස්තර කරගමුකෝ අපිට තේරෙන්නේ. එතන මහගෙදර කියලා කියන්නේ ඔබ හිතන්න ඔබ ජීවත් වෙන ගෙදර. ඔබේ හිත වැඩිපුර බැඳෙන්නේ එතනට. ඔබට කියලා පුංචි ගයක් වෙන්න පුළුවන්, කාමරයක් දෙකක් වෙන්න පුළුවන්, පැල්පතක් වෙන්න පුළුවන්. මේ මගේ ගෙදර මහගෙදර හරි ඔබ හදාගත්ත ඔබ ඉන්න ගයක් තියෙනවා නම් ඔබට කරදරයක් නැතුව ඉන්න පුළුවන්. සමහර වෙලාවට බඩු ගේන්න යනවා. බඩු ටික අතට ගත්ත ගමන් ගෙදර එන්නේ. රස්සාවට යනවා. සැරෙන් සැරේ වෙලාව බලනවා. ඉක්මනින් ගෙදර යාගන්න. හිටගෙන හරි කෝච්චිය කෙල්ලිලා හරි ඉක්මනින් එන බස් එකක හරි සීට් එකක් නැත්නම් හිටගෙන හරි කමක් නැහැ. ඉක්මනින්ම ගෙදර යාගන්න තමයි හිත. නෑදෑ ගෙදරක යනවා. නෑදෑයෝ බල කර කර කියන අනේ ඉන්න දවසක් දෙකක් ඉන්න දවසක් දෙකක් ඉන්න. කීමට දවසක් ඉඳි දෙකක් ඉඳී. කොහේ ගියත් ගෙදර තරන්නේ නැහැ කියලා කියනවන්නේ. එතකොට අපිට පේනවා අපේ හිත බැඳිලා තියෙන මහා ගෙදරට. අපි ඉන්න ගෙදරට. බුදුරජාණන් වහන්සේක උපමා කරේ සංසාර යන සත්වයාගේ හිත සතරාපායට ඇදෙන්නේ මහගෙදරට ඇදෙනවා වගේ කිය. දැන් එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනේ අපි මේ කලාතුරකින් මනුස්ස ජීවිතයකට ආවට අපේ සංසාර පුරුද්ද අපේ හිත ඇදිලා යන්නේ සසර වැඩිපුර අපි ඉඳලා තියෙන්නේ මේ සුගතිය දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙ නෙමෙයි. වැඩිපුරම සංසාරය අපි ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් මේ ආපු ගමන එක්කො නිරේවල්වල තිරිසං අපායි ප්‍රේතාපායි අසුරාපායි මේ සතරාපායි මහගෙදර කරගෙන යන ගමන. දැන් ඔය ගමනේ අපි පින් කරාට අපිට මරණ මංචකේ වරදින්න බැයිද? පුළුවන්. අපි ඔබ මේ අපි කවුරුත් අපි පැත්තක තියමු. ඔබ අහලා ඇතින ධර්මාශෝක රජ්ජුරුව අපිට හිතන්නවත් පුළුවන් පින්ද කරේ. 84000ක් වෙහෙර විහාර හැදෙව්වා. පුංචි පින්කන්ද? 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනාව තුන්වෙනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දීලා මූලිකත්වය ගත්තා. තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි කෙරෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ දියණිය සංඝමිත්තාව පැවිදි වුණා රහත් වුණා. මුණුබුරා සුමන සාමණේරයන් වහන්සේ දරුවෝ මුණුබුරෝ ඔක්කොම පැවිදි වෙලා රහත් වුණා. මහරහතන් වහන්සේලා ඇසුරු කරේ. නිතර බණ ඇහුවා. මහා පින්කම් කරා. හැබැයි ඒ ගුණධර්ම පිරුවට රජෙක් වශයෙන් රාජ්‍යත්වයේ වෙනුවෙන් කරපු අපරාධ මිනීමැරුම් ඕවත් තිබුණා. චණ්ඩාශෝකනේ පස්සේ ධර්මාශෝක වුණේ. එතකොට මේ පෘථග්ජන ජීවිතේ මහා පින්කම් කර කර හිටියත් යටපත් වෙච්ච සැඟවිච්ච අකුසලුත් ජීවිතේ නැතුව නෙමෙයි. නමුත් මරණාසන්න මොහොත වරදින්න පුළුවන්. ධර්මාශෝක රජ්ජුරුවන්ට පවන් සලන කෙනා මොකක් හරි මේ සමහර කරුමවලට කවන්නහත් කෑම ටික දෙන්න යනකොට සමහරලාවට කේන්ති යනවා. ඔබ ගොඩක් පරිසං වෙන්න ඔය මරණාසන්න කෙනෙකුට ගොඩාක් වයසට ගිය කෙනෙකුට ලෙඩ වෙච්ච කෙනෙකුට සමහරලාවට ඇඳේ එක තැන් වෙලා ඉන්නවා. හැන්දෙන් කෑම මොනවහරි වතු සුප් එකක් හරි උණු වතුර ටිකක් හරි පෝනො. එක්ක එක උගුරක් දෙකක්
බොනකොට එයා කියන ඇති මට එපා කියල නෑ අම්ම බොන්න තාත්තමික බොන්න මෝන කියලා බලෙන් සැරෙන් පුවන්න යන්න එපා. සමහරලාවට ඒ ඔබ කරන්න යන දේත් එක්ක ගැටුමක් තරහක් දවේශ මොකද දෙයක් කරන්න බෑ වෙනද වගේ නැකිටලා එපා කියන්න සමට අතින් තල්ලු කරන්න බනින්න බෑ සමහරලාට ඔළුව හොරලෝල මෝනෙන් එක කටාරින් නැතුව ඒ වගේ ලක්ෂණයකින් විතරයි මේක ඔබට කියාගන්න පුළුවන් මට එපා කියලා. හැබැයි ඔබ කට අල්ලලා මේක බලෙන් හැන්ද දාලා කොහොම හරි පුවන්න උත්සාහ කිරීම තුළම තරහක් වෛරයක් ඇතිවෙන්න පුළුවන් ඒ මොහොතේ. පෘතජ්ජන මනස පුංචි දෙයක් එක ගැටෙනවා. ධර්මාසෝක රජ්ජුරුවන්ට පවන්සාල සල හිටපු මනුස්්‍යය එක්ක වටාත්ත වැදුන කියලා කේන්තිකි. දැන් ඔබම හිතන්න මේ සිදුවීම නිකම් ප්‍රායෝගිකව ධර්මාසෝක රජ්ජුරුව මේ වගේ මහා අධිරාජ්‍යයකුට ළඟ සේවයට ගන්නෙම පවන්සලන්න මේ පාරයන මිනිහ කණගහලා අනේ මේ පුළුවන්ද මේ රජ්ජුරුවන්ට පවන්සලන්න කියලා වටහත්ත දෙන්න නෑනේ. එතකොට රජ්ජුරුවන්ට පවන්සලන්නේ රජ්ජුරුව ගැන දන්න රජ්ජුරුවන්ගේ හැඟීම් තේරුම් ගත්ත කාලයක් රාජ්‍ය සේවේ යෙදිච්ච විශ්වාසවන්තම කෙනෙක් තමයි ළඟ ඉන්නේ. නමුත් ඒ පුද්ගලය අතිනුත් යම් පුංචි මොකක් හෝස් අඩුපාඩුවක් තුළ අර වටාත්ත වැදුනා කේන්ති කිය. සමහර වෙලාවට මරණාසන්න වෙනකොට වයසට යනකොට ඒ හිත ටිකක් සමහරු කියන පුංචි ළමයි වගේ කියලා. දුරුවලයි හොඳ නරක මේක හරිද වැරදි ධනේ මේ මනුස්්‍යය මට කොච්චර කාලයක් සේවේ කරා ධනේ මගළඟ කොච්චර කාලයක් පවන් සැලුවද ඒ වගේ ගොඩක් දේවල් හිතල ඒ වෙලාවේ අර දවේශ හිත යටපත් කරගන්න බෑ ඒ සැනින් හිත එක ග්‍රහණය වෙනවා. ධර්මාසෝක රජ්ජුරුවන්ට හිතටාපු කේන්තිය ගැටීම එක උපාදාන වුණා. ඒක හිතෙන් යටපත් කරගන්න බැරි වුණා. මහා අධිරාජ්‍යයෙක් නැකිට ගන්න බැරුව දැන් එක තැන් වෙලා ඇදේ එක තැන ඉන්න වෙලාවේ කියාගන්නත් බෑ අර හිතට ආපු ගැටීම දවේශය බලවත්වන දින කීපයකට හරි දුගතියක ඉපදුනා. හැබැයි මිහිදු මහරහතන් වහන්සේ පෙනී හිටපු නිසා උන්වහන්සේ වැඩ හිටිය උන්වහන්සේ බැලුව කෝපියානන් උන්වහන්සේ පෙනීදලා පින් සිහිපත් කරලා ආපහු ඒ ආත්මින් චුත වෙලා දිවිය ලෝක ඉපදුනා. ඊට පස්සේ ආයමත් මනුස්ස ලෝක ඉපදිලා අපේ ලංකාව ඉපදිලා ව්‍යග්ගතිස්ස මහරහතන් වහන්සේ හැටියට රහත් වෙලා පිරිනිවන් පාන. දේවානම් පිතිස්ස රජ්ජුරුවොත් ආපහු ලංකාව ඉපදිලා කුජ්ජතිස්ස මහරහතන් වහන්සේ හැටියට රහත් වෙලා පිරිනිවන් පෑව. එතකොට මේ මහා පින් ඇති පිරිනිවන් පාන රහත්වෙන්න පින් ඇති අය පාරමී පුරාගෙනන මහා පින්වන්ත චරිත වනත් මරණාසන්න මොහොතේ පුංචි දේකින් වරදින්න පුළුවන් අවස්ථාවක් තිබුණා. ඒ නිසා පින්වතුනී පෘතජ්ජන මනසි ස්වභාවේ තේරුම් ගන්න. තේරුම් අරගෙන ධර්මය අවබෝධ කරන තෙක් අපි ඉන්න විශාල අනතුරක. අන්නේ අනතුරෙන් මිදන්න නං යම් මට්ටමකින් හරි ආරක්ෂාවක් වෙනුවෙන්. සතරාපාය මහගෙදර වගේ සතරාපායට ඇදිලගිය ජීවිතේ පරලවින් රැකවරණයක් පිණිස ආරක්ෂාවක් පිණිස වැඩිය යුතු භාවනාවක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේවතානුස්සති භාවනාව අපිට පෙන්නලදේ. මේ දේවතානුස්සති භාවනාව සාමාන්‍යයෙන් නිකම් මේ පෘතජ්ජන අකුසල්ම කර පවකං කර ඉන්න පවකාරයකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දේවතානුස්සති භාවනාව වඩනවා කියන්නේ ආමන් දිවිය ලෝක උපදිනවා කියලා හිතන එක නෙමෙයි. දේවතානුස්සති භාවනාව වඩන්න තමන් තුළ තියෙන් ඕන කරුණු පහක්. සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව. එහෙමනම් ලේසි නෑ මේක. සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඒවට ධර්මී ගැන සේක බල සේක කියන්න ධර්මමාර්ග වඩන කෙනා. එහෙමනම් ධර්මමාර්ග වඩන කෙනෙක් වෙන්න ඕනෑ දේවතානුස්සතිය වඩන්න. ඒ සේක බල ධර්ම වැඩෙනකොට තමයි ඉහලට වැඩෙනකොට යා සෝවාන් වෙන්නේ සකදාගාමවෙන්න අනාගාමෙන් රහත් වෙන්නේ සේක බල පරිපූර්ණ වෙනකොට. යාසේක කෙනෙක් බවට පත්වෙනවා. එහෙමනම් මතකතියාගන්න තුනුරුවන් ගැන හොඳ සද්ධාවක් දියුණු කරගත්ත කෙනාටයි දිවිය ලෝකෙක හිත පිහිටවගෙන හිත වඩන්න පුළුවන්.
හොඳ සිල්වත් ජීවිතයක් නිති පන්සිල් රකින පෝයට උපෝසතයක් රකින තමන්ගේ සීලේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කෙනෙකුට අන්න දිව්‍ය ලෝකෙක හිත පිහිටවන්න පුළුවන්. සුත කියන්නේ දහම් දැනුම නිතර බණහන්න ධර්මය ගැන කර්මඵල විශ්වාසයෙන් යුක්ත ධර්මය ගැන පිම්පව් කුසල්ල කුසල් හොඳ නරක ගැන මේ ධර්ම මාර්ගය ගැන යම් දැනුමක් තියෙන දහම් දැනුමක් තියෙන කෙනාටයි සුගතියක හිත පිහිටවන්න පුළුවන්. ඊළඟට ත්‍යාග සම්පත්ති හොඳට පින් කරපු අතහැරීම පුරුදු කරපු මසුරුකම ලෝභකම දුරු කරලා ත්‍යාග සම්පත්තිය පුරුදු කරගත්ත කෙනාටයි දිව්‍ය ලෝකෙක හිත පිහිටවන්න පුළුවන්. ඊළඟට ප්‍රඥාව මේ ආයතනහය පංචුපාදානස්කන්ද මේක අනිත්‍යයි මේ ඇස අනිත්‍යයි කණ අනිත්‍යයි නාසය අනිත්‍යයි මේ ශරීරයේ අනිත්‍ය වසයෙන් මෙනෙහි කරලා මේ කයේ අතාස භාවය පිළිකුල් වසයෙන් අසුභ වසයෙන් ධාතු වසයෙන් බෙදබෙදා බලලා මේ කය ගැන යම් කිසි අවබෝධයකින් යුක්ත ප්‍රඥාවක් ඇතිකරගත්ත කෙනාටයි දේවතානුස්සතිය වඩල සුගතියක හිත පිහිටවන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා මේ කරුණු පහදිහා බලපුහාම දේවතානුස්සති භාවනාව කියන්නේ ලේසි දෙයක් නෙමේ. මම දිව්‍ය ලෝක යනවා කියලා හිතුව පමණින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි ඒක. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කරුණු පහ සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේ කරුණු පහ වඩන කෙනෙක් කොහොමද දේවතානුස්සති භාවනාවක් තුළ හිත පරලොවින් රැකවරණයක් පිණිස මේ අපි කරන්න ආරක්ෂාවක් පිණිස සතර අපායකට නොවැටි ඊළඟ ජීවිතයේ හුස්මටික යද්දී කල්්‍යාන මිත්‍රයන් සත්පුරුසයන් ඉන්න මාර්ග පල්ලාබීන් ඉන්න සුගතියක හිත පිහිටෝනු. පිංහතුනී හද මේ මනුස්සලෝක ස්වභාවේ දිහා බලන් කෙනෙකුට හිතන්න පුළන් නෑ මනුස්සලෝකෙන එක හොඳයි කියලා මේ නරාවලට ආයි වැටෙන්න මේ කුණුකොඩට මේ සමාජිදිහා බලන්න ඊළඟට ආයි මැරිලා මේක එනකොට මොන ජාතියවුන් ඉදීද කියලා නිකං හිතන්න මේ මනුස්සලෝකෙ දැන් කොච්චර පිරිහිලාද දැම් මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 වැටිලා ආවිෂ පිරිහෙන්න මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා සත්තු වගේ දැන් අධර්මරාගේ විෂමලෝබය මිත්‍යාධර්මය බලවත්වෙච්ච බලන්න සමාජ දිහා ඇස්සැරලා මේ ලෝකෙ කෝටි 700කට එහා ජනතාවක් ඉන්න ලෝකයේ බුදු බණ පදයක් ඇහෙන්නේ කීයෙන් කී දෙනාට මේ ලෝකෙ මිනිස්සු මොන තරම් මිත්‍යා දෘෂ්ටිය තුළ බැසගෙනද ඉන්නේ බෞද්ධ නාමෙන් ඉපදුනත් කොච්චර ධර්මය විකෘති කර කර ධර්මය නාමෙන් නොයෙක් විකෘති දේවල් ලෝකෙ වෙමින් දැන් එන්න ශාසනයේ බැබලිනවට වඩා විනාසේ පැත්තට යන යුගයක් ඒ නිසා දැන් ඔබම හිතන්න ඔබේ පුංචි කාලේ මේ අවුරුදු 30-40ක් 50ක් ඇතුළත බලන්න ආපස්සට ඔබේ පුංචි කාලේ තිබ්බ සමාජයයි දැන් ඉන්න දරුවන්ගේ දරුවෝ දිහා බලන්න ආයි මැරිලා මේක එනකොට තව අවුරුදු 60-70කින් මොන જાතියයි ඉඳීද ඒ නිසා මනුස්ස ලෝකෙ කියන්නේ මනුස්ස ලෝකෙ හොඳයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලවල රහතන් වහන්සේලා දහස් ගණනින් පිරිච්ච අපි අහලා තියෙන අනුරාධපුර යුගයේ දහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටිය කාල ඒ වගේ යුගයක නම් අන්න දීර්ඝායුෂ ඇති ධර්මයේ කතා වෙච්ච ධර්මයේ බැබලිච්ච යුගයක නම් මනුස්ස ලෝකේ යම් මට්ටමින් හොඳයි. දැන් එන්න මනුස්ස ලෝකෙත් අපායක් වගේ පිරිහීගෙන යන කාලයක්. මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා මෘග සංඥා පහළ වෙලා මෘග සංවර්ෂාවල් වැහැලා විකෘති වෙලා අන්තක්කල්ප විනාශයක් පැත්තට අපි මේ යන්නේ. ඒ නිසා අනාගතයේ මීටත් වඩා කෙලෙසුන්ගේ විකෘති වෙච්ච සත්තු වගේ මිනිස්සු එක්ක තමයි අනාගත මනුස්ස ලෝකයේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා අද මේ බණ ටිකක් අහලා පිනක් කරගෙන යම් මට්ටමින් හරි ධර්මයේ තේරුම් ගත්ත පින්වන්ත කෙනෙක් මේ වෙලාවේ ඔබට පුළුවන් නම් මේ ජීවිතේම මාර්ගඵල ලබා ගන්න ලොකු උත්සාහයක් දරන්න. හැබැයි එතනින් මෙහා මැරුණත් දැන් අපි හිතමු බොහෝ දෙනෙක්
ඒ අයගේ අරමුණු තියෙනවා. ඇයි ඔයා බණහන්නේ? අපි කාගෙන් හරි ඇහුවා කියලා හිතමු ඇයි ඔයා බණහන්නේ? ඇයි ඔයා පින්කම් කරන්නේ? ඇයි ඔයා සිල් ගන්නේ? අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ. කොහොම හරි මේ හුස්ම ටික යන්න කලින් මාර්ගඵලයක් ලබා ගන්න ඕනේ. ඔය කතාව බොහෝ බණහන සිල් ගන්න ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න උපාසක උපාසිකාවන්ගේ කටින් නිතර කියවෙන දෙයක් ඔය. හැබැයි ඔය කතාවම කිය හිටපු අපේ ආච්චිල සීයල මේ පරම්පරාවල් වල මිය පරලොව ගිය අය දිහා හිතන්න. ඒ අයත් ඔය කතාවම කිව්වා. අනේ කොහොම හරි මාර්ගඵලයක් ලබා ගන්න ඕන මේ හුස්ම ටික යන්න කලින්. අනේ මැරෙන්න කලින් සෝවාන්වත් වෙන්න තියෙනවනේ ඕක කිය හිටියා. හැබැයි ඉතින් මැරෙන්න තරමක් මැරුණේ සෝවාන් වෙච්ච අය නෙමෙයි. එහෙමනම් අපිට පේනවා මේ කතාව අපි කියනවා උත්සාහ කරනවා බණත් අහනවා සිල් ගන්නත් යනවා පිනුත් කරනවා. හැබැයි ධර්මාවබෝධයට කලින් මරණය අපිට ඉස්සර වෙන්න පුළුවන්. අපි ධර්මාවබෝධය ගැන හිතා ඉන්නවා. හැබැයි මරණය කොයි වෙලේ ඉස්සර වෙයිද දන්නේ නැහැ. ඒක බොහෝ දෙනෙකුට වුණා. අපටත් ඒක වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව ගිලිහිලා අපායකට වැටුණොත් බැරි වෙලාවට නිරේකට වැටුණොත් තිරිසං අපායකට ප්‍රේත ලෝකෙකට වැටුණොත් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා කොච්චර භයානකයිද කියලා. කන කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවා වගේ ආයමත් සුගතියකට එනවා කියන්න. එහෙම නම් පේනවා එවැනි භයානක අනතුරකින් බේරෙන්නයි යම් කිසි ආරක්ෂාවක් පිණිස මේ දේවතානුස්සතියක් වඩාගෙන හිත රැකගන්න. මාර්ග ඵලයකින් මෙහා හිත රැකගෙන සුගතියක හිත පිහිටවාගෙන අර භයානක අපාය පැත්තට නොවැටී බේරෙන්න තියෙන ක්‍රමේ තමයි දේවතානුස්සති භාවනාවක හිත පිහිටෝල හිත වඩාගන්න එක. දැන් පින්වතුනි ඔබ අහලා ඇති ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ධම්මචක්කප්පවත්තන දේශනාව. මේ දේශනාව අහලා 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලැබුවා. මනුස්ස ලෝකෙන් කොණ්ණඤ්ඤ හාමුදුරුව විතරක් සෝවාන් වෙද්දී එදා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අහලා ඉසිපතන මිගදායේ 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියන. එහෙමනම් ඒ කෝටි ගාණක් මාර්ගඵල ලැබපු දෙවිවරු අදත් දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා. ඒ දෙවියන්ගේ දිව්‍ය කාලෙන් ගත්තොත් මේ මනුස්ස ලෝකයේ අවුරුදු 2500ක් 2600ක් කියන්නේ පුංචි කාලයක්. සමහර දෙවිවරුන්ට දින ගාණක්, සමහරුන්ට සතියක් දෙකක් වගේ. ඒ නිසා ඒ දෙවිවරු අදටත් මාර්ගඵලලාභී දෙවිවරු දෙව්ලොව වැඩ ඉන්නවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන් කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. බොහෝ දෙවිවරු මාර්ගඵල ලැබපු දෙවිවරු වැඩ ඉන්නවා දිව්‍ය ලෝකවල. අන්න ඒ නිසා අපට පරලොවින් රැකවරණයක් තියෙනවා. ඒ පිණිස කරුණු 5ක් වඩන්න. ඒ කරුණු 5 හිත පිහිටෝලා මේ අනතුරුදායක භයානක මොහොතේ මෙන්න මේ කරුණු 5ම හිතේ පිහිටවාගෙන දවස ගානේ බලන්න උදේ නැගිටපු ගමන් බුදුන් ඇඳලා මේ කාරණා 5 අදිෂ්ඨාන කරගන්න. අද දවස තුල මම මගේ සද්ධාව රැකගන්න. අද දවස තුල මම මගේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න. අද දවසේ මං බණක් අහනවා, බණ පොතක් හරි කියවනවා, අලුත් ධර්ම කරුණක් ජීවිතයට එකතු කරගෙන ධර්මය දියුණු කරගන්නවා, ධර්මයෙන් හිත ශක්තිමත් කරගන්න. අද දවසේ මම මොනවා හරි පිනක් කරගන්නවා, සතෙකුට හරි කන්න ටිකක් දෙනවා. අද දවසේ මට පිනක් කරන්න ලැබුණොත් මම මොනවා හරි ජීවිතේ අලුතෙන් පිනක් රැස් කරගන්න. ඊළඟට දවසේ පොඩි වෙලාවක් හරි මරණ සතිය වඩන්න. අනිත්‍ය මෙනෙහි කරන්න. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි කියලා මේ අනිත්‍ය වශයෙන් මේ ආයතන 6 දිහා විමස බලන්න. ප්‍රඥාව ඔන්න ඔය කරුණු 5 දවස ගානේ තමන් තුළ ටික ටික හරි දියුණු කරගන්න. අපි හිතමු මේ කරුණු 5 ඇති කරගන්න විදිහට දවස ගත කරා කියලා. නිදාගන්න ගියා, දවසේ වැඩ අවසන් වෙලා නිදාගන්න යද්දි මෙනෙහි කරන්න අද දවසේ මං මගේ සද්ධාව දියුණු කරගත්තද? අඩු ගානේ මං බුදුන් ඇන්දද? අද දවසේ මගේ සද්ධාවට මගේ අතින් හානියක් වුණාද? ආපස්සට බලනවා ජීවිතේ. අද දවසේ මගේ ශික්ෂාපද එක ශික්ෂාපදයක්වත් මගේ අතින් අද බිඳුනද? අපි හිතමු මතක් වෙනවා. එහෙම සිහි කරනකොට මතක් වෙන්නේ.
අද මම බොරුවක් කිව්වනේ. අද මගේ අතින් මදුරුවෙක් මැරුණානේ. අද මගේ අතින් මොකක් හරි වැරදි වැඩක් මතක් වෙනවා. අද මගේ අතින් ශික්ෂාපදයකට හානියක් වුණානේ. අන්න සිහියෙන් ඉන්න කෙනාට, මෙනෙහි කරන කෙනාට, ආපස්සට අඩුපාඩු සිහි කරලා පුනරාවර්ජනයක යෙදෙන කෙනාට තේරෙනවා. අන්න ඒ මොහොතේ මෙයා මොකද කරන්නේ? ආයිතින් සංවරයට එනවා. ආයිතින් සංවරයට එනවා කියන්නේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. මම ආයමත් මේ වැරැද්ද කරන්නේ. මං ආයිනං ඔය වැරැද්ද කරන්නේ. එහෙම අධිෂ්ඨාන කරගෙන ආයිත් පන්සිල් ගන්නවා. ඒ නිසා තමයි නැවත නැවත පන්සිල් ගන්න. ශික්ෂා පන්සිල් සමාදන් වෙලා අධිෂ්ඨාන කරගන්නවා මම මේ ශික්ෂාපද 5 කොහොම හරි දිවිහිමියෙන් රැක ගන්න. ඊළඟට ආපස්සට බලනවා අද දවසේ මම බණක් ඇහුවද, බණ පොතක් කියවද, මම මොනවද අද ඉගෙන ගත්ත ධර්ම කාරණා, ඊළඟට මං අද පිනක් කරාද. එතකොට මේ විදියට ආපස්සට බලනවා. එහෙම දවස ගානේ Taman දිහා බලනකොට දවසෙන් දවස පියවරෙන් පියවර Taman තුල සද්ධාව වැඩෙනවා. සිල්වත්කම Taman තුල වැඩෙනවා. දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව Taman තුල වැඩෙනවා කියලා තමා තුලින් Tamanට දකින්න ලැබෙනවා. අන්නේ කරුණු පහ ටික ටික හරි Taman තුල පිහිටලා නම් ඒවට කියන්නේ සීක බල. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ කරුණු පහ Taman තුල පිහිටලා කියලා Tamanට තේරෙනකොට අන්න Tamanට පුළුවන් සුගතියක හිත පිහිටවලා ඔය කියන දේවතානුස්සතිය භාවනාවක් වශයෙන් වඩන්න. ඒක ඉඳගෙන කරන්න පුළුවන්, හිටගෙන කරන්න පුළුවන්, වාඩි වෙලා ඉන්නකොට කරන්න පුළුවන්, නිදාගෙන ඉන්නකොටත් මෙනෙහි කරන්න පුළුවන්. තිත්තං චරන් නිසින්නවා සයානෝ. කොහොමද අපි ඒක භාවනාවක් වශයෙන් වඩන්නේ? එතනදී අපි සිහි කරනවා මා තුල සද්ධාව තියෙනවා. බුදු ගුණ හිතනවා. ධර්මයේ ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා. දැන් මම මේ ඔබට කියලා දෙන්නේ දේවතානුස්සති භාවනාව වඩන ආකාරය. එතනදී බුද්ධානුස් ඒ දේවතානුස්සතිය වඩනකොට මතක තියාගන්න තව භාවනා ගොඩක් වැඩෙනවා ඒ තුල. බුද්ධානුස්සතිය වැඩෙනවා, ධම්මානුස්සතිය වැඩෙනවා, සංඝානුස්සතිය වැඩෙනවා. තමන් තුල තුනුරුවන් ගැන සද්ධාව මෙනෙහි කර කර බලනවා. බුදු ගුණ මෙනෙහි කරනවා, ධර්මයේ ගුණ මෙනෙහි කරනවා, සංඝ ගුණ මෙනෙහි කරනවා. එතනම බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනා 3ක්. ඒ භාවනා 3 ගැන මෙනෙහි කරලා හිතනවා මා තුල සද්ධාාවක් තියෙනවා. අපි හිතමු ඔබ දිව්‍ය ලෝක ගත්තොත් චාතු මහරජික, තාවතින්සේ, යාමේ, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති ඔය වගේ සදෙව්ලොවක් ගැන බුදුහාඳුර විස්තර කරනවා. ඒ හැම දිව්‍ය ලෝකයකම මාර්ගඵලලාභී දෙවිවරු ඉන්න බවත් ධර්මයේ සඳහන් වෙනවා. අපි හිතමු ඔබ හිත පිහිටවනවා තුසිත දෙව්ලොව කියලා. අපි මේ සාමාන්‍යයෙන් ඔබ නිකම් උදාහරණයක් වශයෙන් හිතමු කෙනෙක් හිත පිහිටවනවා තුසිත දිව්‍ය ලෝකේ. ඔබ අහලා ඇති බෝධිසත්වරු, පාරමී පුරණ අය, මෛත්‍රී බෝසතාණන් වහන්සේ. ඒ අය වැඩ ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. අපේ බෝසතාණන් වහන්සේත් පාරමී සම්පූර්ණ කරලා දෙවියන්ගේ ආරාධනෙන් තුසිත දෙව්ලොව ඉඳන් තමයි පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳගන්නේ. කෙනෙක් කල්පනා කරනවා මම බෝධිසත්ව පාරමී පුරණ මාර්ගඵලලාභී දෙවිවරු ඉන්න, පාරමී පුරණ උත්තමයන් වහන්සේලා වැඩ ඉන්න තුසිත දෙව්ලොව මං උපදිනවා කියලා කෙනෙක් හිතනවා. ඒක හිතූ පමණින් වෙන්නේ නැහැ. ඊට අවශ්‍ය වෙන විදියට මේ ධර්ම මාර්ගයේ තියෙන හේතුඵල තමන් ඒ පිණිස තමන් තුළ වැඩිය යුතු හේතුව තමයි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. අන්නේ හේතුවට අනුවයි ඵලය හැදෙන්නේ. එහෙමනම් තමන් බුදු ගුණ මෙනෙහි කරනවා, ධර්මයේ ගුණ මෙනෙහි කරනවා, සංඝ ගුණ මෙනෙහි කරනවා, මෙනෙහි කරලා හිතනවා මා තුළ සද්ධාව තියෙනවා. තුසිත දෙව්ලොව ඉන්නවා නම් ධර්මයේ වඩන දෙවිවරු, සම්මාදිට්ඨික දෙවිවරු, මාර්ගඵලලාභීන් වේවා, ඒ පිණිස උත්සාහ කරන අය වේවා. ඒ අය තුලත් මම වගේම බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන සද්ධාව තියෙනවා. සද්ධාව දියුණු කරගෙන ඒ අය දිව්‍ය ලෝකෙ උපදින්නේ. එහෙමනම් සම්මාදිට්ඨික දෙවිවරු හැටියට දෙව්ලොව උපදිනවා නම් ඒ අයත් මනුස්ස ලෝකේ යම් කාලයක සද්ධාව වඩපු අය. දෙව්ලොව ඉඳන් හරි සද්ධාව දියුණු කරගත්තයි. එහෙමනම් මමත් ඒ දෙවිවරුණුත් සද්ධාවෙන් සමානයි. අන්න සමාන ලක්ෂණයක්. කයෙන් වෙනස් වුණාට ඒ අය දිව්‍ය ලෝකේ, ඔබ මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්. හැබැයි සද්ධාවෙන් සමානයි.
බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ මෙනෙහි කිරීම ධර්මය ගැන තියෙන ඔබ ගැන තියෙන සද්ධාව සංඝයා ගැන එතකොට මේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති කියන අනුස්සති භාවනා වශයෙන් සද්ධහා වඩන කෙනා තුනුරුවන් ගැන අවංකෝම තමන් තුළ සද්ධාවක් තියෙන කෙනා දකිනවා දෙවියනුත් තමනු සද්ධාවෙන් සමානයි. එහෙමනම් මම හදිස්සී හරි කවදා කොතන කොයි මොහොතේ මොන විදිහකින් හරිමං මරණයට පත්වනොත් ඒ සද්ධාව දියුණු කරපු ඒ මග පලලාබීන් ඉන්න ඒ දෙවියන් අතරමං උපදිනවා කියලා හිත පිහිටවනො. ඊළඟට මෙනෙහි කරනවා තමන් තුළ තියෙන සීලාදී ගුණ ධර්ම. මම ප්‍රාණඝාතයෙන් වැලකින කෙනෙක් මං හොරකමින් බලකින් අන්න තමන් දිහා බලන්න දැ. තමන් පන්සිල් රකිනවා නම් තමන් තුළින් තේරෙනවා මං ප්‍රාණඝාතය වලකින කෙනෙක් මං හොරකමින් වැලකිච්ච කෙනෙක් ම වැරදි කාමසේවනය වැලකිච්ච කෙනෙක් මං බොරුවෙන් වැලකිච්ච කෙනෙක් මං මත් පැන් මඩ්‍රවය භාවිතයෙන් වැලකිච්ච කෙනෙක්. ඊළඟට මං පෝයට උපෝසතයක් රකි නොන සීක නොමන් පෝයට සිල් ගන්න කෙනෙ. උපෝසතේ සමාධන් වෙච්ච කෙනෙ. අන්න දැන් සිහි කරනවා දෙව්ලොව දෙවිවරු ගැන. පිංහතුනී විමානවත්වාදී දේශනාවල දෙවරුම කියනවා. අපි මේ දිවිය සැප සම්පත් විදින්නේ අපි නිති පන්සිල් රැක්ක. පෝයට උපෝ සතේ රැක්ක ඒ පිනෙන් තමයිකින මේ දිවිය සැප සම්පත් ලැබුයි. එහෙනම් දෙවිවරු දිවිය ලෝකෝල ඉපදිලා තියෙන්නේ සිල් රැකල නිසා. එහෙනම් මමත් මනුස්සලෝකයේ ඒ උතුම් සීලාදී ගුණධර්ම වඩන කෙනෙ. මමත් පන්සිල් රකිනෝ මං පෝයට උපෝ සතේ රකින කෙනෙ මමත් සිල් රකින කෙනෙ. ඒ වගේම සිල් රැකපුයි දිවිය ලෝකොල ඉපදිලා ඉන්නවා ඒ ආනිසංස හැටියට. එහෙනම් මමත් ඒ දෙවිවරුණොත් සීලෙන් සමානයි. ඒ සමාන ගුණධර්මම තමයි ඒ අයි වඩන ගුණධර්මයි මාත් වඩන්නේ. එහෙමනම් සම්මාධිට්ටික මාර්ග පල්ලාබී වේවා ධර්මමාර්ග හැසිරෙන ඒ පිණිස උත්සාහ ගන්න දෙව්ලව ඉන්න දෙවිවරු යම් සීලාදී ගුණධර්ම වැඩුවද වඩනවද මමත් ඒ සීලේමයි දියුණු කරන්න. එහෙමනම් මමත් මරණින් මත්තේ ඒ සීලාදී ගුණධර්ම වඩාගෙන නිවනට යන්න ඒ දෙවුරු අතරම උපදිනවා කියලා හිත පිහිට ඕනු. අන්න එහෙමයි දේවතානුස්සති භාවනාවේදී හිත පිහිටවන්න. දැන් සද්ධාව ගැන සීලේ ගැන සිහි කර. ඊළඟට සුත ගැන දහම් දැනුම්. ඔබට ධර්මය ගැන ඔබ නිතර බණහන කෙනෙක් නම් කාලයක් බණහනකොට ඔබට කර්ම කරම්පල පිම්පව් හොඳ නරක මෙලෝ පරලව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන යම් තැනුමක් වැටහීමක් අවබෝධයක් ඇතිවෙන. ඒ ධර්මයමයි දෙවිවරුත් දියුණු කරන්න දෙවියනු ධර්ම සාකච්ඡා කරන. සුධර්මා දිවිය සභාවට දෙවියන් එකතු වෙලා පෝයි දවසට බණහනවා කියන. සනත් කුමාර කියල අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවි කෙනෙක් දිවිය ලෝකෙට ඇවිල්ල දෙවියන්ට පෝයි දවසට දහම් දෙසනවා කියන. ජනවසභ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනීදලා ජනවසභ කියන දෙවියන් බිම්බිසා රජ්ජුරුතමයි මැරිලා ජනවසභ කියල ඉපදුනේ දෙවිය ලෝක. ඒ ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරී කෙනව සාමිනී දෙව්ලොව දෙවියන් කතා කරන්නේ මේ සතර සතිපට්ඨාන ගැනයි. දෙව්ලොව දෙවිවරු කතාවෙන්නේ සතර සම්‍යප්ප දහන වීරිය ගැනමයි. දිවිය ලෝක දෙව්වරුත් සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල සප්ත බොජ්ජංග ආර්යෂ්ඨායික මාර්ගගේ මේ බෝධිපාක්ෂික ධර්ම මේ නිවන පිණිස බුදු හාමුදුරන්ගේ ධර්ම කරුණුම දෙවියෝ කතා වෙනවා සාකච්ඡා කරනවා ඒත් බණ භාවනා කරන. එහෙම නං අන්න ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ඒ ධර්මයම තමයි මනුස්ස ලෝකය ඔබහන්නේ. දෙවියන්ට කියලා වෙන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සාන දෙව් මිනිසුන්ගේම ශාස්තෘුවරයා. දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ පෙන්නපු ගුරුවරයා. ඒ නිසා අන්න දැන් තමා තුළින් බලනවා මා තුළත් ධර්ම දැනුම තියෙනවා මමත් ඒ බණහනවා මමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හනෝ මාත් ඒ පොන් බණපොත් පත් කියවනු. එහෙනම් ඒ ධර්මයම දන්න ඒ ධර්මයම දියුණු කරන දෙවරු දෙව්ලෝ වැඩ ඉන්නවා. අපි හිතමු තුසිත දෙව්ලෝ කියලා ඒ දිව්‍ය ලෝකවල වැඩ ඉන්නවා. එහෙනම් මමත් ඒ දෙවිවරුනොත් දහම් දැනුමෙන් සමාන ගුණධර්මයි මේ අපි වඩන්නේ. එහෙමනම් බැරි වෙලාවත් කවදක් කොතන කොයි මොහොතේ වසංගතයෙන් වේවා වෙන හේතුවකින් වේවා අපි දන්නේ නෑ කවදක් කොතන මහපාරි මැරෙන්න්න පුළුවන් පුටුවේ මැරිලා වැටෙන්න්න පුළුවන් නිදි ඇඳේ මැරෙන්න්න පුළුවන් කොයි මොහොතේ මම මැරුණත් මා තුළත් ඒ ගුණධර්ම තියෙනවා. ඒ නිසා මමත්
ඒ ධර්මීම දියුණු කරගත්ත ඒ දහම් දැනුම වඩාගත්ත දෙවියන් අතර උපදිනවා. ඒ මොකටද දිවිය සැප වෙනුවෙන්නෙමයි මාර්ගඵල් ලබාගන්න පහසුයි. කල්්‍යාන මිත්‍ර දෙවි දේවතාවරු ඉන්න සුගතියක මම උපදිනවා. ඊට අවශ්‍ය ගුණ ධර්ම මා තුළත් තියෙනවා කියලා තමන්ගේ ගුණ මෙනෙහි කරලා සුගතියක හිත පිහිට ඕන. හතරවෙනි කාරණය තමයි ත්‍යාග සම්පත්තිය. අන්න ඔබට ආපස්සට මෙනෙහි කරන්න පුළ ඔබ කරපු පින්කන් දාන දීපු ඒවා කරපු පින්කම් මහා කටින පින්කං වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ චෛත්‍යයක් හදන්න උදව් කරපු ඒවා ගඩොල් ඇදපු ඒවා විහෙර විහාර බුද්ධ ප්‍රතිමා කරපු පින්කම් බෝධි වන්දනා චෛත්‍ය වන්දනා සෑවන්දනා ඔබේ ජීවිතය කොච්චර පින්කං කරලා ඇද සාංගීක දාන නැති බැරි අයට උදව් කරපු ඒවා ඒ කරපු පින් සිහි කර කර වඩනවා ඒකත් භාවනාවක්. ඒකට කියන්නේ ත්‍යාගානුස්සතිය. සීලේ ගැන සිහි කරනකොට වැඩෙන සීලානුස්සතිය. එතකොට බලන්න මේ දේවතානුස්සතියත් එක්ක තව භාවනා කීයක් වැඩෙනවද කියලා. දැන් ඔබ සිහි කරනවා තමන් තුළ තියෙන ත්‍යාගේ අතහැරීම තමන් කරපු පින්කන් දම් පින්කන් සිහි කරලා හිතනවා මම ත්‍යාගවත්තේ. මං මසුරුකම ලෝභකම දුරු කරලා මේ විදියට පින් කරගත්ත කෙනෙ. ඒ වගේම දම්පින්කං කරලා දිවිය ලෝක ඉපදිච්ච දෙවිවරු ඉන්නවා. අද ඒ අයි දිවිය සැප සම්පත් විඳමින් ධර්මාවබෝධයට මහන්සිගන්න මාර්ගපල් ලබන්න උත්සාහගන්න දෙවරු ඉන්නවා දිවිය ලෝකවල ත්‍යාගේ වඩලා අතහැරීම පුරුදු කරලා පින් කරලා දිවිය ලෝක කියයි. මමත් ඒ වගේ පින් කරගත්ත කෙනෙ. එහෙම නම් මමත් මරණින් මත්තේ කවදක් කොත්තන කොයි මොහොතේ මොන විදිහට කොහොම මැරෙන්න්න වනත් මමත් මරණින් මත්තේ ඒ ත්‍යාග සම්පත්තිය වඩපු දෙවියන් අතරම උපදිනවා කියලා හිත පිහිටෝන්. ඊළඟ එක ප්‍රඥාව අනිත්‍යය ගැන පංචුපාදානස්කන්දය පටිච්ච සම්පාද ගැන මේ ඇස කණනාසේ ආයතනහය අනිත්‍යයි කියලා තමන් නුවනින් විමසනවා. එක ඕනම ඉරියව් නිදාගන්න ගිල නින්ද යනකං හිතනො මේ ඇස අනිත්‍යයි කනානිත්‍යයි නාසය අනිත මේ ශරීර ජරාවට පත්වෙනවා කුණු වෙලා යනවා. මේ කයි අතහස භාවය මෙනෙහි කරනවා කයි ආදීනව දකිනවා. එතකොට සිහි කරනවා දෙවිවරුත් මෙන්න මේ අවබෝධයෙන් ප්‍රඥාව පංචුපාදානස්කන්දය අනිත්‍ය සිහි කරල. දෙව්ලොව ඉපදිච්චාය. ඒ අය මේ අවබෝධයත් තුළයි දිවිය ලෝක වැඩයින්. දිවිය ලෝක වේවා බ්‍රහ්ම ලෝකේවා මනුස්සෝ ලෝක වේවා කොහෙ ඉපදුනත් උපදින්නේ පංචුපාදානස්කන්දයක් ආයතන හයක් ආයතනානම් පටිලාබෝ ආයතනයන්ගේ පහළවීම දෙව්ලව සියුම් දිවිය ශරීරයක් වෙන්න පුළුවක් එතනත් ආයතන හයක් පහළවේ. මනුස්ස ලෝක අපිට කබලින් කාර ආහාරයෙන් පෝචනය වෙන ගොරෝසු ශරීරයක් තියෙන. සත්තුන්ටත් තියන ඔවුන් ඒ අයට ගැලපෙන ශරීර. එදකොට මේ හැමෝගෙම ශරීර මේ හේතු පල ධර්මයක් එක්ක බැඳිච්ච දෙයක්. එතකොට ඒ අවබෝධය ඒ නුවන ප්‍රඥාව මමත් වඩනවා ඒ නුවනම දියුණු කරපු දෙවරු දිවිය ලෝකවලත් ඉන්න. එහෙමනම් මමත් දෙවියනුත් ප්‍රඥාව වඩනයි. ඒ ධර්මය අවබෝධ කරන්න උත්සාහ ගන්නයි. අන්නේ විදිහට තමන් තුළ තියෙන සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මෙනෙහි කරලා ඒවම දියුණු කරලා දිවිය ලෝක ඉපදිච්ච මාර්ග පල්ලාබී දෙවුරු ඒවා ධර්මාවබෝධයට උත්සාහ කරන සම්මාධිට්ටික දෙවුරු ඒවා ඒ අය ඉන්න සුගතියක් අරමුණු කරලා මම මරණින් මත්තේ ඒ අය අතර ඉපදිලා මේ ධර්ම මාර්ග ඉතුරු ටික වඩාගන්නවා කියලා හිත පිහිටෝන්. එතකොට මතකතියාගන්න මේ උපදින්න දිවිය සැප සම්පත් අරමුණු කරගෙන නෙමෙයි. අනිත්‍ය අවබෝධ කරගන්න ධර්මාවබෝධය අරමුණු කරගන්න මොකද මේ කෙනා සද්ධාව සිල්වත්කම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව වඩාගෙන අනිත්‍ය මෙනෙහි කරගෙනයි සුගතියක හිත පිහිටවත්. ඒ නිසා පරලවින් රැකවරණයක් පිණිස මේ භාවනාව ඉතාම වැදගත් මේ මොහොත ඉතාම වැදගත්. අපි දන්නවා මේ වසංගතයෙන් සමාලාට බනාහන කෙනෙක් හොඳට සිල් ගත්ත කෙනෙ පින්කංකර ගත්ත කෙනෙ ධර්මය ගැන දන්න කෙනෙක් සමහරලාවට මැසින් එකට හයි කරලා හුස්ම ගන්න බැරුව පනාදින වෙලාවක් වෙන්න පුළුව නොඒක් දේවල් හිතට මතක් එන්න පුළුවන් මම් මැරෙයිද මොකක් වෙයිද ඒ වෙලාවට මේ ධර්මය සිහි කරන්න. අපි දන්නේ නෑ කවදා කොතන මොන විදිහට මැරෙයිද මේ වසංගතයෙන් මැරෙයිද හැප්පිලා මැරෙයිද වෙන හේතුවකින් මැරෙයිද කෑමක් කටට ගත්ත බට්ටික ගිලගන්න පෙර මැරෙන්න්න පුළුව. ඉහලට ගත්ත හුස්මටික හෙලන්න පෙර මැරෙන්න්න පුළුවන්. මේ ජීවිතය හරියට තනාග පිණිබින්දුවක් වගේ කියල බුදුරජාණන් වහන්සේ පෙන්වේ. ඒ නිසා හැම වෙලාවෙම
ධර්මී හිත පිහිටවාගෙන සූදානන් ශරීරයෙන් ඉන්න. කවදක් කොත්තන කොයි මොහොතේ හුස්මටිකයයි දන්නේ. ඒ නිසා පරලවීන රැකවරණයක් පිණිස බුදුරජාණන් වහන්සේ අපිට ආරක්ෂිත භාවනාවක් හැටියට. ආරක්ෂිත හිත පිහිටවල හිත රැකගෙන සතරාපායෙන් ආරක්ෂාවෙන්න පුළුවන් භාවනාවක් හැටියට ධර්මාවබෝධය ලබනතෙක් ආර්ය ශ්‍රාවකයන්ට පෙන්නලදීපු භාවනාව දේවතානුස්සති. එනිසා මේ කාරණ හොඳට සිහිපත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර කොහොම හරිමන් ධර්මය අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨාන හිතේ ඇති කරගෙන මේ කරුණු පහ වඩන්න සද්ධහා සීල සුතතියාග ප්‍රඥා. තින් එහෙමනං ඔබ හැම දෙනාටම උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද ධර්ම දේශනාවෙන් රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල පින් දෙමු. ඔස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර වාසය කරන හිමාල් පෙරේරා පුතනුවන් විසින් තමයි අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්නේ. 8වෙනි මාස අගෝස්තු මාසේ 12වෙනි දිනට අද දිනට තම උපන්දිනය සමරණ 69වෙනි ජන්මදිනය සමරණ කරුණාවතී සිල්වා මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඉතින් ඒ කරුණාවතී සිල්වා මෑණියන්ට පුණ්‍යවන්ත සුබ උපන්දිනයක් බවට පත්වේවා නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම විල්ප්‍රට් පෙරේරා පියාණන් හරේෂ් පෙරේරා සහෝදරයා මල්ලි ඒ වගේම නැගනිය ඉසුරු මාධවී පෙරේරා ඇතුළු ඒ පවුලේ සුජීවත්ව ඉන්න හැම දෙනාම නිදුක්කේවා නිරෝගීවේවා සුවපත්තේවායි දෙමවපියන්ටත් ඒ පවුලේ සහෝදර සහෝදරයන්ට හැම දෙනාටමත් ඔස්ට්‍රේලියාවේ වාසය කරන හිමාල් පෙරේරා පුතනුවන් ඇතුළු ඒ අයගේ පවුල්වල හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්මශ්‍රවනය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාරවේවා කියලපි ආශිර්වාද කරනවා. ඔබ නමෙන් මිය පරලෝගගේ සංසාරගත සියලු ඥාතීනු සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගෙත් පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙමු. එමනං ඔබ හැම දෙනාටමත් මේ වසංගත කාලේ ලක්වාසි ලෝවාසි හැම දෙනාටමත් මේ වසංගතයෙන් පීඩාවට පත්වෙලායින්න හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය හැම දෙනාටම සැලසේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.